අද අවසේ මේ වචන දෙමින් තව දෙවියන් රම් වෙන්න උපකාර කරන්න යාඥා කරන්න. ඔබට තේරුම් ගන්න බැරි නම් අද අවසේ වචනේ තේරුම් ගන්න පිණිස සුදාමයන් වහන්සේගේ අනුග්‍රහය ආධාරය උපකාර කියලා යාඥා කරන්න. අද අවසේ යහපත් භෝජනයක් උන්වහන්සේ අපට මන දෙන්න හැරෙනවා. සම්මෙලනේ අද අවසේ වචනේ ශ්‍රේෂ්ඨ ස්වාමිනී මම මේ ඔබයි කතා කරන්න යන්නේ විශේෂයෙන් සභාවේ ඉන්න දේවදරුවන්ට මෙන්ම අන්තර්ජාල ඔස්සේ දේශනා සාකච්ඡා සුදුදාටම ඒ වචන ආශිර්වාදයෙන් කරනවා. අදාළ වචනේ බොහෝගේ ජීවිත වහන්සේ නිදහස් කරට ඇසෙසුති වේවා. සිල් කවුරු පහිම කොටයි ස්වාමීනි. මේ වචන විරුද්ධ බාධා කරන්නව සෑම යක්ක බලවේගයක්ම සෑම බාධාඝාතයක්ම යේසුස් වහන්සේගේ පාදර පැදදානේ. ඒ සුද්ධ බලන් දැතිසල් බාර කරන්නේ. नाज़रेत यीशु वහන්සේගේ නාමයෙන් ආමේන්. අද දවසේ දේශනාවේ මාතෘකාව ඇවිල්ලා විමුක්තියේ මාර්ගයේ දහම. ඒ කියන්නේ අපි දන්නවා ලෝකේ බොහෝ ආගම් තිබෙනවා. ආගම් කිසි ගණනක් තිබෙනවා. ලංකාවේ ප්‍රධාන ආගම් කීපයක් අරුණාම පොඩි පොඩි ආගම් බොහෝ තිබෙනවා ලංකා පුරාම දෙන ගිහිල්ලා. මිනිසාගේ විමුක්තිය දහම කුමක්ද? මිනිස්සේ ඇයි යම් ආගමක් අදහන්නේ? මම නම් දකින විදිහට මම ආගමක් අදහන්නේ ඒ ආගම තුලින් මගේ ජීවිතයේ ගැම් විමුක්තියක් උදා කරගන්න. මහ පොළවේ सार्थक जीवन पिछाई प्रेमने देवदरुवनी अभी दक्षिण समाज तुर इन्ना जनता देशवाद जनता लोकवाद जनता ओ मत आगमुदे ओ कुमक्त अत्पत्तर विमुक्ति प्रश्न समाहार मम किसी आगम अगौर करावा तवत आगम पागा निवे अदहस करा मनुष्य सत्य देशना कराने अभी मनुष्य अभी यहाँ दवसक माऊ के खुशी में लोग डावाओ मिनिस्पाल आत्महत्या करता हो मनुष्य है बदमाश महापुरुष जीवन देने वाला मैं जीवन तेरा खाने तो नहीं अपने ओने में दिए थे अभी बड़ा पुत्र ना कर अभी जीवित है गला कर याने नहीं एक बार एक रोग एक पहाड़ देने वाला एक बार प्रश्न पहाड़ देने एक बार बहुत पीड़ा बनने ये सती मम मागे पावड़ काट हुकूमत समग गांव पहा पड़ात इला गाने मुल खड़बत ये पड़ात संचार केला बड़ा आराधना करते बे इन विशुद्धम अभितेक एविला याज्ञा करला ना बहुत सारे के इन असर विला वो बेटे सेवे कराने केला ऐतवासे मुदिनोना पितामह आत्मिकව අපි තාමත් තෘප්තියටපත් වෙනවා ගමනක අපි ගියේ ඇවිල්ලා. ගමන පටන්ගත් වෙලාවෙ නිසා සිට ගමන අවසන් දක්වා අපේ විවේකයක් තිබෙන්නේ නැහැ. සමහරවිට අපි ගෙදරයි වාහනේ වාඩිලා හිටියා. මේ වයසක මම කිසි වෙනස මහත්යට ඇතුව කඳු නැගලා බෑවු බහැලා බල්ලන්ගේ ගෝරනඩු මැද බොහෝසර හොයාගෙන ගියා ඇවිල්ලා. කවුද මම හොයාගෙන ගියේ? ලංකාවේ කොළඹ නගරේ තිබෙනා වූ ප්‍රධාන සභාවල් වල දේව ගැටලුන් දෙක උරේ උරේ ගැටලා සේවය කරපු ජනතාව. ඒ වගේම දේව ගැටලුක එකතු වෙලා කියන්නේ නැත්නම් අරක්කු බෝතල් ගන්න බීපු ජනතාව. දේව ගැටලුක එකතු වෙලා වැන්දපු කාමරේ ගෙවන්න ගිහිල්ලා ඒ කාන්තාව සමග සයනය කරපු ජනතාව. බලන්න ක්‍රිස්තියානි සමාජය ඇතුලේ අපි නොදන්න කොපමණ දේවල් තියනවාද කියන එක ඇවිල්ලා. ප්‍රසිද්ධ දේවල් ඇතුළු. ගෞරවනීය දේවල් ඇතුළු. ලොකු ප්‍රසිද්ධියක් තියෙන මිනිස්සු දේව මෙහෙකදී වැල නොකඩ ගිහිල්ලා සමහර දේව ගැදරුගේ පයට පෑගෙන වැලිපම අරගෙන ගෙදර තියා ගන්න ඇවිල්ලා. දැන් ඇතුළේ හොඳ දෙයක් පේනවා. මගේ ඇස් දෙකේ දැක්ක මිනිස්සුගේ කටි පිට වුණා වූ ඒ දේවල් ගැන බලනකොට මට පුදුම හිතුණා ඇවිල්ලා. සමහර අය තමගේ දේවගැස්මා ගීතිකාව අයියේ දාගෙන ගෙදර ඉඳි හතර ගන්න.
ප්‍රශ්නවල ඇති වුණා. ප්‍රශ්න ඇති වුණා. නමුත් දෙවියන් වහන්සේ හැම දෙයකටම උත්තර දෙන්න මාගේ අවස්ථාව ලැබුවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපට කිතුරු දහම තුළ ඒ මිනිස්සු අහන්නේ කිතුරු දහම තුළ කෝ විමුක්තියක්, කෝ අපේ නිදහසක්, කෝ අපේ ආශිර්වාදයක්. ඒගොල්ලෝ කියන අපේ හැපි එකක් නැහැ කියලා. මං ඇහුව කොහොමද ඔබ යන්නේ? යන්න දැනක් නැහැ. මං කව දෙවියන් වහන්සේ හදවලා තිබෙනවා. මම ඕගොල්ලෝ අඳුරන්නේ නැහැ. මම ඕගොල්ලෝ දැකලත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ මේ ස්ථානේ ගෙනාවා යමක් කරපු පිණිස. ඒ දවසේ හාස්කම් දෙවිදී කොච්චර බලවත් දෙවියන් සිද්ධ වුණාද යන්නේ. නිදි වැටිච්ච සභාවක්. කිසිම දෙයක් නැතුව ඔහේ පාළුණු සභාවක් දෙවියන් වහන්සේ යාඥාවෙන් මම තීරණයක් ගත්තද වෙනස් කළ හැමදේම ඇවිල්ලා. රෝගී සුව වෙනවා, යක්ෂයෝ දුර වෙනවා, බලවතාව සිදු වෙනවා. දෙවියන් වහන්සේ අලුත් ගමනක් සභාව තුළ ආරම්භ කරලා තිබෙනවා. සේවක දාසය කවුරු වේවා දෙවියන් වහන්සේ පක්ෂපාතීව හරියට සේවය කරන්න අවශ්‍යයි. මම වැරදි කරන්නේ නැත්නම් ඕනෙ වැරදි කරන්න බෑ. අපි හරියට කොළ දෙවියන් වහන්සේ පුදුම දෙයක් කරනවා වී. මම දැක්කා දේවෝගේ බණන් පැයකට කලින් මේ ස්ථානේ ඇවිල්ලා යාඥාවෙන් ඇදහිල්ලේ පදින දෙකට පුදුම වෙනවා. මේ මිනිස්යාගේ තියෙන ප්‍රශ්නට කොහොමද විලාසනේ ඇවිල්ලා සූදානම් වෙන්නේ කියලා. සූදානමේ ප්‍රතිඵල අපේ ඇස් දෙකේ දැක්කා. ආමෙන්. සූදානමේ ප්‍රතිඵල ඒකත් අපේ ඇස් දෙකේ දකිනවා. ආමෙන්. සේවකයන් සෙල්ලමක් විතරක් නෙමෙයි. අද මිනිස්සු විපාසිත වෙනවා. අද මිනිස්සු වේදනාවේ ඉන්නවා. අද මිනිස්සු කලකිරීමේ ඉන්නවා. අද මිනිස්සු ජීවිතේ මාර්ගයක් නැතුව ජීවිතේ නැති කර ගන්නවාද? ඇයි? තමන් අදහන ආගමේ සැබෑ විමුක්තියක්, සැබෑ සහනයක් නැමැතිකම නිසා. නමුත් අපි බයිබලයේ ඉගෙන ගන්න විට දෙවියන් වහන්සේ වචනේ ඉගෙන ගන්නකොට දෙවියන් වහන්සේගේ හුස්ම අපි ස්පර්ශ කරන විට අපි දකින්න කාරණයක්. මහ පොළොවේ මිනිස්සු ජීවත් වෙනවා නම්, මහ පොළොවේ යම් කෙනෙක් මනුකය දරාගෙන ඉන්නවා නම්, ඒ මිනිස්යාගේ ජීවිතයේ විමුක්තිය දෙන්නේ කීතු දහම තුල පමණයි. ආමේන්. සමහර ආගම් උගන්වනවා ඔබ පාපේ කරගෙන ආවා, දැන් පාපේ නැවතුවා, දැන් අද ඉඳන් හොඳ වැඩ කරනවා, ඒ ඉන්න ඔබට නිවන් සැප ලැබෙනවා කියලා. ඊළඟට ඒ ආගම කියනවා ඔබ කර පාපේ කර්මය කවදා හරි ඔබට නිවන්න සිද්ධ වෙනවා කියලා. යේසුස් වහන්සේ කල්වාරි කුරුසේ මේ කර්මය නිමා කළා. ආමේන්. ආයේ කර්මයක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ ආගම වලින් කතුරුවක දහමට පාපේ සමාදන්න හැකියාවක් නැහැ, අයිතියක් නැහැ. නමුත් ඔබට මම නමස්කාර කර දෙවියන් වහන්සේ හැමදේම අධිපතිකම දරනවා දෙවියන්. හල්ලෙලූයා. හැමදේම කරන්න පුළුවන් දෙවියන්. ආමේන්. මිනිස්ය මැව්වේ එතුමා නම්, ලෝකේ පාලනය කරන එතුමා නම්, ලෝකේ මිනිස්ය සැබෑ විමුක්තිය දෙවියන් වහන්සේ පමණයි. හල්ලෙලූයා. දේශනාවේ අවසානයේ මුලට ගෙනාවේ දැන් දේශනාවට ඔබගේ අවධානය යොමු කරගන්න ඉස්සයි. නැත්නම් සමහර විට මගේ බයිබල් පදත් එක්ක ඔබගේ ඔළුව ටිකක් අවුල් වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා එක කාරණයක් දෙවියන් වහන්සේ තමයි අපේ විමුක්තිය දෙන්නා වූ සැබෑ ධර්ම වහන්සේ. කිතු දහම තුළ පමණයි අපට විමුක්තිය තියෙන කියන එක. බලමු ගීතාවලිය 103 වෙනි පරිච්ඡේදය 3 සිට 8 දක්වා ඔබ කියවන්න. මම කියවන්නේ ගොඩක් බයිබල් ලෝකයේ හේතුවක් තිබෙනවා. කාලය ටිකක් කලමනාකර කරගන්න අවශ්‍ය නිසා වෙනවා. ඔබ බයිබලෙන් දෙනවා. ඔබ මේ කොටස කියවන්න. මොනවා මේ කොටස කියන්නේ ඇවිල්ලා. පළවෙනි කාර්ය තමයි තුන්වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ මිනිස්යාගේ පාපෙට කමාව දෙනවා. ආමේන්. අපි මොද මිනිස්සු නෙමෙයි. අපි වැරදි මිනිස්සු. අපි මොන පාපේ කරද වුණත් ඒ හැම පාපයකටම දෙවියන් වහන්සේ අපිට සමාදන් වෙන්න අපි දහම තුල මිනිස්යාට සැබෑ විමුක්තියක් දෙනවා. ඊළඟ කාර්ය තමයි ඊතරම කියනවා රෝග සුව කරනවා කියලා. හල්ලෙලූයා. රෝග සුව කරනවා කියලා. අවුරුදු දාන ඇස් පේන්නේ නැතුව මද පෙනීමක් ඇතුව සිටි කාන්තාවක් ඊයේ මේ ස්ථානේ ඇවිල්ලා පෙනීම ලබාගෙන YouTube එකේ සාක්ෂාත් වෙනවා. එනකට කිව්වා මම මේ සභාවට මාව ගෙනාවු දෙවියන් වහන්සේ ස්තුති වේවා. ආ දවසේ මේ දේවවිතර මා දැක්වද යන ස්තුති වේවා. වසර ගණන් මට හොඳ පෙනීමක් දෙන්නේ මේ දේවවිතර මට පෙනීම ලැබුණා කිව්වා. ආමේන්. හල්ලෙලූයා. දැන් මොකද කියන්නේ? රෝග
සුවය ලැබෙන උන්වහන්සේ තුලින්. සුවදේව කරන රෝගී, බරපතල රෝගී, තුන්වතාවක් මරණය කර ගමන් කර මැරිච්ච මිනිස්සෙක්. ඔබ යාත්‍රා කරන මිනිස්සෙ නැවත නැගිට ඇවිල්ලා අද දවස් හාස්කම් කරනවා. අද ඔබේ ජීවිතේ මගේ ජීවිතේ අපි නමස්කාර දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ රෝගයෙන් කෙලවර වෙන්න දෙන්නේ නැහැ. රෝගයෙන් පීඩා විඳිනවා නම් මේ දහම තුළ රෝගයෙන් ඔබට සැබෑ විමුක්තිය දෙන අපේ දෙවියන් වහන්සේ. ඒ නිසා අපේ නිර්භීතව බය නැතුව කැත නැතුව ලැජ්ජ නැතුව ඉතා ගෞරවණීය ලෙස අපේ දෙවියන් වහන්සේ ඔබටම නමස්කාර කරන්න පුළුවන්. අද දවසේ මගේ වයසත් එක්ක මම සුවයෙන් ඉන්නේ. ඒ දෙවියන් වහන්සේ මට දුන්නා වූ විමුක්තිය නිසා. රෝගේ විමුක්තිය අද ඔබ සුවයෙන් ඉන්නේ ඇයි? අද ඔබ නිරෝගී හදවතක් ඇතුව නිරෝගී ශරීරයක් ඇතුව උන්වා නමස්කාර කරන්නේ ඇයි? අපේ කැමේ දෙවි රෝග වල හැටියට අපේ පැත්තවල හැටියට අපි ජීවත් වෙක පුදුම එක දවසක් මීට අවුරුදු 10කට උඩදී මම රෝගී වෙලා මට හොඳට අමාරු වෙලා මගේ ලේ චෙක් කරනකොට ලේ චෙක් කරු නිලධාරියා කිව්වේ මෙයා ඉන්නෝනේ කීමෝ තත්ත්වේ මෑට ඇවිදින්න බෑ කතා කරන්න බෑ 100 විකල ඉන්න ඕනේ වහම දවසේ මලකේතර සීබිම් දියෝමේ වෛද්‍යයාට මා ගියා බලෙන්ම ඇඩ්මිට් කළා ડોක්ටර්ස්ලා බුදු වෙනවා මෙච්චර ලේවල සීඩි වැඩි වෙලා සම්පූර්ණ විකෘති වෙලා 580 ගාණක් කීමෝගේ ඉන්නකොට මිනිස්සු කොහමද දෙපහෙන් ඇවිදින්නේ මට ඇදින් බහින්න දුන්නේ නැහැ නමුත් දෙවියන් වහන්සේ මොන රෝගියාවත් ඒ හැම රෝගයකින්ම අපට විමුක්තිය දෙනවා හalleluya එහෙනම් උන්වහන්සේගේ දෙවිනි කැමැත්ත මොකද්ද අපිට අපේ රෝග වලින් සුව කරනවා හතරවෙනි පදේ යලවෙන මොකක්ද කියන්නේ මිනිස්සු මැරෙනවා මැරෙනකොට වහන යන්නේ නිරේට යනවා අපායට යනවා පොළොවට යනවා ශරීරයපත් වෙනවා ආත්ම සැරසරනවා දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ විමුක්තිය මොකද අපි නාම තුල නිරේක අපිට දහස් කරනවා හalleluya ඒ නිසා නිර්භීත කරන්නේ අපි සතුටේ මැරෙන්නේ ප්‍රීතිය මැරෙන්නේ මොකද අපි ධර්මිෂ්ඨ ජීවිත නිසා අපි දෙවියන් වහන්සේගේ ආගම අදාන නිසා දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන නිසා ඔබ මා උන්වහන්සේ නිරේක දහස් කරනවා මේ કોઈ ආගම කියලා දෙන්නේ නුඹව නිරේක දහස් කරනවා කියලා ඔබ අදහන්න ඔබට යහපත වෙයි කියලා නිසා ඔබ හදේවක ඔබට මේ දේ වෙයි කියලා කිසිම ආගමක් කියලා නැහැ දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ ඔබ හදේවොත් ඔබ මේ දේ කරොත් ඔබට මම මේ දෙනවා කියලා කැවිලා නොදැන දේකට නමස්කාර කිරීම නොදැන දේකට වන්දනාමාන කිරීම නොදැන දේක් පසුබට හඹා යාමේ තේරුම මොකද්ද අපි නිකන් කාලේ කන්නාව දෙයක් පවණ අපි කරන්නේ අවිලා ඊළඟ හතරේ පද දවකොටස දෙනවා ප්‍රේමයේ දයාව නැමැති කිරුලේ ඔබව සරසනවා කියලා හalleluya ප්‍රේමයේ දයාව නැමැති කිරුලේ ඔබව සරසනවා ආ දවස් අපේ ජීවිතේ ප්‍රේමනේ ජීවිතේ පරිවර්තන වෙනවා ආ දවස් අපි දෙවියන් වහන්සේ කොටුන දරාගෙන අපි ජීවත් වෙන්නේ මේ කිරුල ඔබට බඩ දෙවෙනවා ඒ නිසා අපේ සමාජයේ හැම දෙයකින්ම ජයග්‍රහණය කර ගන්න පුළුවන් දෙවෙනවා කොහොම අපේ සතියේ ගමන් ගන්න දෙවෙනවා ආ කියලා අහන්නපා ඉතින් මට උදේ පාන්දර 10ට බයිබල් ක්ලාස් එන්න හම්බෙන්නේ නැහැ මම ගිහලා අස්සම් කරලා එන්න ඕනේ මම මගේ ළමයිට ඇහුවා අපි බයිබල් පාත ඩිමාන්ඩ් දෙන්න අනේ විසුත් කුමා ඒක නම් කරන්න එපා මොකද ඔබගේ වචනේ ඉගෙන ගන්න අපිට අනිවාර්යයෙන්ම ඕනේ පැයක් හදු ගන්නට කිව්වා මම ඊට පස්සේ කිව්වා 10 මාරට ඔයගොල්ලෝ 10ට යාත්‍රා කරලා පටන් ගන්න මම 10 මාරට හරියට පාඩම පටන් මේ ස්ථානේ වගේ ඉන්නවා එක්කෙනෙක් කිව්වා ආර්යකාරී පිසොත්තු වහාරිය රේන අපි එන්නම වෙලාවට මේ මිනිස්සයා පාස්ටර් කෙනෙක් හැමදාම පරක් වෙලා ඉන්නේ කියලා. මම කිව්වා ඔයා ඔය හැරෙනකොට 10 මට ඔයගොල්ලෝ පටන් ගන්න 11ට ඉඳලා ඇස් වෙන්නේ. මම කිව්වා 10 මාර පහුවෙලා ආවොත් එක එක පාන්දර ගන්න ඔක්කොම එළවලා කිව්වා. විසොත්තු අපිට කවදාවත් එහෙම කරන්නේ නැහැ. විසොත්තු ආදවද ප්‍රේමේ පූර්ණලා දේ කොටස එක පාට කියලා. එහෙම කියන්නේ යම් සාක්ෂාත් වෙන්නේ මොකද අපි මම ඒගොල්ලෝ දෙක ඊයේ වෙනකොට අවුරුද්දකට වැඩි කාලයක් ගත කරලා ඉවරයි. ඉගැන්නුවා අවවාද කළා අනුශාසන දුන්නා ඔහුගේ සේවාව ඔසවලා දෙනවා. තෝ දකින්නවා දෙවියන් වහන්සේ කිරුවල මාත්‍ර දෙබෙන බව. දෙවියන් වහන්සේ ප්‍රේමයේ උපදවන මාත්‍ර දෙබෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ කිරුවල අපිට දෙනකොට අපි ගොඩාක් සාපතාවේ මිනිස්සු. ලෝකේ මිනිස්සු බලපෑම වුණාට කතාවක් කියනවා නෑවිලා. ඉස්ස කරදරවල දොස්තර කරදර වෙන්නේ නැහැ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? විශ්සර ඉස්සලා දොස්තර කරදර වෙලා
නමුත් අපි කිතුණු කලබල වෙන්නේ නැහැ. අපිට පිස්සුවත් අපි කලබල වෙන්නේ කොහොම ඉවසෙ පිස්සුව පාලනය කරගන්න. ඇයි? දෙවියන් වහන්සේ ප්‍රේමය, දෙවියන් වහන්සේ කිරුණ, ඔබ තුල මාතුල දෙවෙනවල ඒක දෙවියන් වහන්සේ අපිට මේ ජීවිත දුන්න විමුක්තියක්. ඒ නිසා අපි නන්නාත්තර ජීවිත ගත කරන්න අවශ්‍ය එකක් නෙමෙයි. එන ඔබ තුල තියෙන ප්‍රේමය, ඔබ තුල තියෙන කිරුණ අනිත් අය දකින්න අවශ්‍යයි. ඒක නොදකිනවා නම් ඔබ තාම සැබෑ කිතුණු විමුක්තිය උදා කරගෙන නැහැ. ඊළඟට පස්වෙනි පදේ යනකොට මොකද කියන්නේ? ඊළඟට පාස්ටර් කෙනෙක් කිව්වා අපේ පාස්ටර් කෙනෙක් අපි තාම තරුණයෝ මේ සභාවට පාස්ටර් තමයි. එමු ඔබතුමා වැඩ කරන්න දැක්කම තරුණ පරාදයක් ලැබුවා. ඕකම් සිස්ටම් කාර්ය කිව්වේ ඉක්මනින් ඇස්මක කනවා පුච්චර වෙයි කියලා කිව්වා. මම වැටේ. මම මට මුකුත් වෙලා නැහැ. හාඩියක් නැහැ. සිස්ටර් මට ඇස්මහ කටවා පුච්චන්න එපා කියලා කිව්වා. ගේට් එකට දුවම එපා කියලා කිව්වා. ඇයි හේතුව? අයි පාස්ටර් පාදේ. රාගයනේ මේ යෝන් බව අලුත් කරයි ජීවිතය දරා. රාගයනේ මේ යෝන් බව අලුත් කරනවා. ජීවිත පුරා යහපතේ තෘප්තිමත් කරනවා. මොකද කියන්නේ? අපි රාජානේ පියාඹයන අවසරයක් කරනවා. වයසට ගියා. තාම හැරෙන්නේ අපේ වයසයි තාම සමහරවිට මේ විදිහට හැරෙමිට යනවා. නෙම දෙවියන් වහන්සේ නමස්කාර කරන මිනිස්සයා, දෙවියන් වහන්සේ විමුක්ත කරන මිනිස්සයා වයසට ගියා. රාජානේ පියාඹයන්. ආමේන්. බලන්න අද දවසේ අවුරුදු 70ට වැඩි සහෝදරය මේ ස්ථාන ඇවිල්ලා ඉන්නවා කොන්ද කෙලින් තියාගෙන. ආමේන්. අපේ සිස්ටර් වයස පුරවන්න තාම ළමිස්සෙක් වගේ. උදේ යාත්‍රා කරනවා, ගමන යාත්‍රා කරනවා, රැඩ යාත්‍රා කරනවා, ගීත ගාන කරනවා, වීඩියෝ බලනවා. හැම ප්‍රශ්නයක්ම යේසු 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 කියනවා. ඒ නිසා අය මොන රෝග පීඩා තිබ්බත් දවසේ ඒකෝ විසඳුමකට ඇවිදින්න බෑ කිව්වා. නමුත් අද ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. ආමේන්. මේකයි පිටුරු අපේ ඒ වයසේ ඉන්න අද කොහෙද ඉන්නේ? ඇඳේ වැදිලා ඉන්නේ. ඇවිද ගන්න බැරුව ඉන්නේ. විශ්ලේෂ කර ගන්න බැරුව ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඔබට වඩා දුන්නා විමුක්තිය තමයි. වයසට ගියත් එහෙම නේද? රාජාලිපියම එයාට වයසට ස්වාමිත්වය තියාගෙන බුදුමගේම ගෙදර ගන්න ඇවිල්ලා. ඊට බලන්න. ඒ වටුසගේ ජීවිත රැගෙන සෙල්ලමට වෙලේසියකට වෙයිලා. එයා ලෙඩ ගොඩක් ප්‍රශ්න ගොඩක්. කෑම වට්ටෝරුවා. උදේ පාන්දර 9ට උයන්න පටන් ගත්තම සිස්ටර් 3-4 උදේ කරනවා. මිනිස්සු කෑ ගන්නවා. මට 12ට කන්න නැහැ 10 දෙයක නැහැ. එම සිස්ටර් වැඩ කරනවා ඇවිල්ලා. කොහොමද වැඩ කරන්නේ? කොහොමද මේ වගේ පුරුෂ සමග කලමනාකර කරගන්නේ? කොහොමද මේ ගමනේ යන්නේ? දෙවියන් වහන්සේනවා තවදරන. දෙවියන් වහන්සේන ශක්තිය. දෙවියන් වහන්සේන බලය. මේක තමයි වයසට ගිය පිටුරු අපට දෙවියන් වහන්සේන විමුක්තිය. ඒක වෙන ධර්මයන් වල නැමෙති බව අපි මතක තබා ගන්න අවශ්‍යයි. ඊළඟට හයිඩ් පදේ යන්න මොකද කියන්නේ? සාධාරණ ලෙස ක්‍රියා කරසේක ජීවිතයේ යුක්තිය ඉටු කර දෙනසේක. දෙවියන් වහන්සේ සාධාරණයි. අපි හරියට නමස්කාර කරනවා නම් අපි හරියට දෙවියන් වහන්සේ කී කර වෙනවා නම් අපි හරියට දෙවියන් වහන්සේ මාර්ග ගමන් කරනවා නම් අපිට කවදා කිසිම අසාධාරණ සිද්ධ වෙන්නේ නැහැ. හරි සාධාරණ වහන්සේ. ඒ වගේම මනුෂ්‍යයේ තෘප්තිය, ජීවිතයේ තෘප්තිය උපවාසය අනිවාර්ය දෙනවා. අද ඔබගෙන් අහන්න ප්‍රශ්නයක් මම තෘප්තිමත් කියලා. ඔබගෙන් අහන්න ඇවිල්ලා මම කියනවා මම තෘප්තිමත්. මගේ පවුලේ ගාව කියයි සිස්ටර් තෘප්තිමත්ද? ආදරණීය භාර්යාව කියන්නේ තෘප්තිමත්. මදු තෘප්තිමත්. කොසල ඉන්නවා මෙතන හරියට තෘප්තිමත්ද? හොඳට තෘප්තිමත්. ආවේ ඔබට ඔබ කියන්න මම තෘප්තිමත්ද? මේ තෘප්තිය නැතුණාම මිනිස්සුගේ ජීවිතය නැති කර ගන්නවා. මිනිස්සුගේ කෝච්චිය වෙන්න දෙනවා. මිනිස්සුගේ ගඟේ පොදේ බයිනවා. මිනිස්සු කුඩු ගහන පටන් ගන්නවා. මිනිස්සු ගංගා ගහන පටන් ගන්නවා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේගේ ජීවිතය හැම මොහොතේම තෘප්තිමත් තවද වෙනවා. දැන් ඔබ කල්පනා කරන්න ඔබගේ ජීවිත තුළ මේ තෘප්තිය දිනා කියන සල්ලි වල තෘප්තිය හොයන්න බෑ. කන්න තිබ්බත් නැතත් අඳින්න තිබ්බත් නැතත් ගෙදර අතේ පිටේ මුදල් තිබ්බත් අපේ තෘප්තිමත්. ඒකයි දෙවියන් වහන්සේගේ දාන තුළ අපිට දෙනවා විමුක්තිය. වෙන ආගමකට නැහැ නෙilla. දවසක් ආවා කාන්තාවක් අපේ ගෙදරට කොහොමද ආවේ?
සිල්රද පද මහානදපුරට ආවේ ඇවිල්ලා. ඊට අවුරුදු ගාන ප්‍රථමය එම නිවසේ කාමරයක් කරගෙන කුලියට හිටිය ඇවිල්ලා. කුලියට ඉඳලා අවුරුදු ගානක් ජොබ් එක කළා ඇවිල්ලා. සිස්ටර්ලා කියන්නේ බියර් බිව්වා, කෑවා බිව්වා, අර ජොලේ ජීවිතවල කාන්තාවක්. නැවත එකවර මහානදපුරට එනවා ගෙදරට. ඇවිල්ලා කියන මම දැන් අනුරාධපුර පොතේ ඇඩ්‍රස් එකක් දුන්නා පොට්ටුවල මම මේනේ වහන්සේ කෙනෙක් කියලා කිව්වා. ඉතින් සිස්ටර්ගේ ආගමයි එයාගේ ආගම ලෝක තරකයි සිද්ධ වෙලා ඇවිල්ලා. මොකද කියන්නේ? මගේ ජීවිතේ කලකිරුණා. මගේ ජීවිතේ එපා වුණා. එවනේ කිව්වේ. ඒ නිසා මම මෙහෙණි වහන්සේ කෙනෙක් වුණා ඇවිල්ලා. හොඳ උගත් කාන්තාවක්. එයාට බොහෝ හැකියාවක් තියෙනවා. එයාට බොහෝ ටැලන්ට් එකක් තියෙනවා. එයාට සමාජෙ ගොඩක් වැඩ කරන්න පුළුවන්. එම ජීවිතේ කලකිරුණා පස්සේ ඇයි මේ එතනටයි අපි අපේ ජීවිතේ කලකිරුණා පස්සේ 1999 දී මගේ ජීවිතේ කලකිරලා මම මැරෙනවද ජීවත් වෙනවද කියලා දෙකර මොහොතේ මනකට වෙනවද සමාජ ජීවිතේ කියලා දෙකර මොහොතේ දෙවියන් වහන්සේ මාව කැදෙවෝ වහන්සේ සේවය අද මම මොකද කරන්නේ දේව රාජ්‍ය වල කුච්ච දේවල් කරනවා ඇවිල්ලා එහෙනම් මිනිස්සුකදී උන්වහන්සේ ඔබව කබාගෙන කලකිරුණාම ඒ ආගම් වල තියෙන මොකද්ද? පැත්තට ගිහිල්ලා කොහේ බලාගෙන පාල් කරවට ගිහිල්ලා කොහේ බලාගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන තමයි ගොඩක් ආගමට වෙන්නව ක්‍රියාදාමය. දෙවියන් වහන්සේ ඔබව මාව එහෙම පැත්තකට වෙලා වෙන දේ බලාගෙන දෙන දේ කාලා ඉන්න ජීවිතයක් නෙමෙයි ඔබට ආමෙන්. ඔබ කොච්චර වටිනවද? ඔබ කොච්චර වටිනවද? ඔබට කොච්චර හැකියාවක් තිබෙනවද? ඔබ කොච්චර ලස්සනද? ඔබ කොච්චර බලවත්ද? ඔබට මොන වගේ දේවල් කරන්න පුළුවන්ද? මේ හැම දෙයකදී කලකිරලා ජීවිතේ පලා යන්න අපේ දහම තුළ එහෙම පොතක් නැහැ. අපේ දහම තුළ එහෙම පිටුවක් නැහැ. අපේ දහම කලකිරිච්ච මිනිස්සුන්ට එපා වෙච්ච මිනිස්සුන්ට මාර්ගය හොයන මිනිස්සුන්ට ඇත්තටම විමුක්තිය උදා කර දෙන ආගම. ඒකයි අද අපි ජීවිතේ නැත්නම් මම මැරිලා අද වෙනකොට මගේ 20 වෙනි 22 වෙනි සීවීම කරන්න ඕනේ. නැවත උත්පාදනය ඔබේ ජීවිතයත් එහෙමයි. අපි කාගේ ජීවිතේ එහෙමයි. දෙවියන් වහන්සේ අපේ මහාන දෙවියන් එහෙම කලකිරීලා සත්‍යයට දෙන්නේ අපේ ආත්ම තුළ අපේ දහම තුළ සැබෑ විමුක්තිය තිබෙනවා. ඒ නිසා මේ ජීවිතයේ දුරුකමක් පාරාජිත පරිවර්තන වෙනවා. ඊළඟට කියන්නේ සංවිධාන 8 වෙනි පදයේ සංවිධාන අනුකම්පාවය දයාවේ පූර්ණය. ඒ වගේම අපි දෙවියන් වහන්සේ කේන්ති යන්නේ නැහැ. අපි කරන බලු වැඩ, අපි කරන ජරා වැඩ, අපි කරන කපටි වැඩ, අපි කරන පුංචි පුංචි හොරකම්, අපි කරන පුංචි පුංචි අපුරුකම්, අපි අපේ වචනේ අපේ කටේ පිටේනා වූ සමාන වැරදි වචන ඒවට දෙවියන් වහන්සේ කේන්ති ගන්නේ නැහැ. දෙවියන් වහන්සේ බොහෝ ඉවසීම බලාගෙන නමුත් යන්නකො දේවාලයට වරදක් කරලා කිව්වා ආවද තෝ දැනගෙන මම කොට කරදේ කපරාමෙන් මන්න ඒ දේවල් විදිහට එහෙම කතා කරන්නේ අපේ දෙවියන් කතා කරන්නේ හරිය ප්‍රේමයෙන් පුරුදු දෙවියෙක් නෙවෙයි ඒ සත්‍ය කතාවිලා දෙන්නේ ගහගත්තාම එක්කෙනෙක් ගිහලා එයාට ගුරුකමක් කරනවා කපුව එකක් කරලා දෙනවා අනිත් එක්කෙනා යනවා අනිත් එක්කෙනා ගියාම එයාලා ගුරුකම කරලා මෙයාට විරුද්ධයි කොහොමද දහම මාරු නේද මාරු දහම දැන් අපි දෙන්නේ ගහගෙන දෙවියන් වහන්සේ අනුවේ කමිලා දෙවියන් වහන්සේ දෙන්නට එක හැන්දේ බෙදන්නේ කොහොමද බෙදන්නේ වැරදි කාරණේ කියනවා වැරද්ද හදාගන්න කියලා හරි කාරණේ කියනවා ඔබ හරි එක් සයිඩ් යන්න කියලා දෙන්නම සරසන්නේ ඇවිල්ලා හරි වැරද්ද අරගෙන බෙන්නා දෙනවා ආගමක් අපේ ඇවිල්ලා පොඩි ජීවිත කාලෙම පාපේ කරලා මරණ පස්සේ ඇවිල්ලා සුදු ඕන ගන්න ආගමක් නෙමෙයි පින්දෙන ආගමක් නෙමෙයි මෙයා නිවන් දැක්ක වෙන්න ආගමක් නෙමෙයි ඒක බොරුවට අපි කවදා කතා කරන්නේ නැහැ මන්ද අපේ බයිබලයේ උගන්වන ලෝකේ ඉන්නකොට හොද කරන්න දිව්‍යන් වහන්සේම ගමන් කරන්න සභාසම ගමන් කරන්න හොද දයාවුකම තියාගන්න එවිට ඔබට නිවන් ලැබෙයි කියලා අපි උගන්වන්නේ ඇවිල්ලා අපි ආගමනාගේ කවදා වැරදි මනුෂ්‍යයන්ව වැරදි ආකාරයෙන්
කතා ඕකේ වැරදි බහලා ඕන සුදුළු ගහන්නේ අපි දැනගොත් ගිහිල්ලා කතා කරලා වරද හදනවා වරද නිවැරදි කර ගන්නවා එවිට මේ මනුෂ්‍ය ජීවිතය සැබෑ විමුක්ත උදා කරන්න පුළුවන් වෙන්නේ ඒ සමේ දෙවියන් වහන්සේ වැරදි කරන නිසා බලේකාකාරයට ධර්මිෂ්ඨ මනුෂ්‍ය බලේකාරයට මේ දෙගොල්ලගේ කොහොම වෙන්නේ දෙවියන් වහන්සේගේ පිළියක්ක මොකද වැරදි කරන මනුෂ්‍යය හරියටම දකින්න ඇවිල්ලා අනිතාවනේ මේ වැරදි කරන මනුෂ්‍යයට ගුරුකම කරනවා හොදම ගුරුකම කරනවා දෙන්න අපලා මැජික් බලනවා විමුක්ති ප්‍රබල වේලට මානිතාවද වෙන්නේ අපි කිතුරු දහම එහෙම දෙයක් නැති බව අද දවසේ දේශයේ ඉන්න හැම කෙනෙක්ම දැනගන්න අවශ්‍ය සමහර සමග ඊළඟට නවනි පදේ යනකොට මිනිස්සුගේ ජීවිතයේ මෙවැනි විශාල විමුක්තියක් ලබා ගන්න ක්‍රමවේදය දෙවියන් වහන්සේ සලසා දෙනවා නම් උන්වහන්සේ මොකද කියන්නේ සමා වෙන්න යෙසායා 58 වෙනි පරිච්ඡේදය යෙසායා 58 වෙනි පරිච්ඡේදය 9 සිට 14 දක්වා කියලා බලන්න 9 සිට 14 දක්වා බයිබලෙ තියෙනවා බයිබල් එක කියලා බලන්න මොනවද දෙවියන් වහන්සේ කියන්නේ කියලා ප්‍රධාන කාරණා කීපයක් උන්වහන්සේ ඔබට මට මතක් කර දෙනවා 9 වෙනි පදේ කියනවා කාටවත් බලහත්කාර කරන්න එපා කිසිවෙක්ව හෙලා දකින්න එපා අද අපි දකින්නේ මොකද්ද රූපවාහිනිය බලපුවාම අපි දකින්නේ මොකද්ද එක පක්ෂ හෙලා දකින්නවා එක දේශපාලන නායකයෝ අනිත් දේශපාලන නායකයෝ හෙලා දකින්නවා ඒ වගේම බලයෙන් යම් යම් අල්ලගන්න විශාල පොර කරනව ජන සමාජයක් අපි ඉදිරියේ තිබෙන්නේ ඇවිල්ලා. අපි මේ රට හොඳයි කිව්වට මිනිස්සු හොඳයි කිව්වට මිනිස්සුගේ ජීවිතේ මේවට මේ දෙවියන් වහන්සේ දකිනවා. මිනිස්ය බරගොබ්බිය තණ්හාව අනිත් එක හෙලා දාගෙන ක්‍රියා කරන ජන සමාජයක්. ඒ මිනිස්සු පස්සේ යනවා විශාල සෙනගොත් ඉන්නවා ඇවිල්ලා. ඒකයි රටක ජනතා පිළිවීම ඔහු සැබෑ ආගමක් නෙමෙයි අදහන්නේ. ඔහු සැබෑ ධර්මයක් නෙමෙයි අදහන්නේ. ඔහු සත්‍යතාව දන්නේ නැහැ. ඒස ශ්‍රී ලංකා දේශපාලන ඉතාම ගඳ ගන්න කුඩු වල. ශ්‍රී ලංකාවේ බොහෝ මිනිස්සු ආගම අදහනවා. ඔහු පදන ආගමතුල ඔබේ ජීවිත ගඳ ගන්න කුඩු වල. නාමික ක්‍රිස්තියානිකාරයෝ ඒ වගේම හැසිරෙනවා ඇවිල්ලා. නමුත් දෙවියන් වහන්සේ මොකද කියන්නේ? කාටවත් බලහත්කාරකම් කරන්න එපා. කිසියෙක්ව හෙලා දකින්න එපා. පාපේ කියන්නේ මොකද්ද? අනිත්‍ය සංග සායනය කරන පාපේ. ඊළඟට අන්සතු වස්තු හොරකට කෑවොත් පාපය. අම්මට තාන අකිරෝන පාපය. සබදාව කඩනකොට පාපය. හැබැයි මේවා ඔක්කොම කරන ගමන් මේ විවස්ථාව රකින්න ගමන් අය මිනිස්සුන්ට බලහත්කාර කරනවා නම් අර මිනිස්සුන්ට හෙලා දකිනවා නම් අපිට කවදාවත් සැබෑ විමුක්තිය උදා වෙන්නේ නැහැ. සැබෑ විමුක්තිය උදා වෙන්නේ නැහැ. ඊළඟට දපුරු ලෙස කතා කරන්න එපා කියලා. අපේ කතාව දැන් රණින් කියන විපක්ෂ කට්ටිය ඔක්කොම මොකද කරන්නේ? ඉතාලම නපුරුද කතා කරනකොට ආමුදුර දෙන්න රණින් කියන හොද කියනවා. වචන දෙනවා. මිනිස්සු අද රූපాని ප්‍රවෘත්ති වලට නපුරමයි කතා කරන්නේ. නපුරමයි කතා කරන්නේ. ඔබ මම කොතනද ඉන්නේ ඇවිල්ලා. අපිට පුළුවන් නපුර කතා කරන්න. නපුර කතා කරන මිනිස්සයා අන්නය හිලාදගෙන මිනිස්සයා අන්නයට බලහත්කාර කරන මිනිස්සයා පිරිහීමට ලක් වෙනවා. ඔහුගේ ආගමතල මෙව්වට අවවාද අනුශාසන නැහැ. ඒ නිසා ඔහුට සැබෑ විමුක්තිය උදා කර බැරිව ඔහු නන්නත්තර වෙලා ඉන්නවා. නමුත් දේවසේනකක් කියන්නේ අපිට අපි මේ ගුණාංග මේ ක්‍රියා කරන්නේ නැත්නම් කාට බලහත්කාර කරන්නේ නැත්නම් කවුරුත් වෙලා දකින්නේ නැත්නම් නපුරු ලෙස කතා කරන්නේ නැත්නම් එතකොට අපිට පුළුවන් බුදු දහම තුළ සැබෑ විමුක්තිය උදා කරගන්න. ඊළඟට දාවට බලන්න මොකද කියන්නේ? බලන්න. සාගිනි ඇත්තන්ට අනුකම්පා කර
අසරණයන්ව තෘප්තිමත් කරන්න. හලෙලූයා. හලෙලූයා. අද අපේ කන්න පොඩ අනිත් තිබෙනවා. අපි දුප්පත් වුණා පුංචි ආදාය මාර්ගයක් තිබ්බත් අපේ කොච්චර දෙවියන් වහන්සේ ආශිර්වාද දෙනවද? ඒ ආශිර්වාද අපිට තනියෙන් විඳින්න බෑ විලා. අපිට දුන්නා දේවල් අන්නයිස බෙදා ගන්නවා කය වෙන්නේ. හැබැයි තියෙන අය සමග නෙමෙයි. අද අපි මොකද කරන්නේ? තියෙන අය තමයි කන්න දෙන්නේ නැහැ විලා. තියෙන අය තමයි අඳුන් දෙන්නේ නැහැ විලා. තියෙන අය තමයි පොඩ දෙන්නේ නැහැ විලා. මේ සමාජ කොච්චර ඉන්න කන්න පොඩ නැති අය. සමාජ කොච්චර සාගිනේ බෙල්ලු සින්නවද විලා. අපිට අයිතියක් තිබෙනවා. අපි මේ මනුෂ්‍යර වතුරු පුරා කර දෙනවා නම් කාටද දෙන්නේ? දෙවියන් වහන්සේ. ඕඩ අදුමා පැන්නව දෙන අපි කාට දෙන්නේ? දෙවියන් වහන්සේට. ඕඩ මුදලක් දෙන උපකාර කරනවා නම් කාටද දෙන්නේ? දෙවියන් වහන්සේට. ඒකට මොකද වෙන්නේ? අපේ ජීවිතයේ මේ දහම දුර සැබෑ විමුක්තිය පුදා කර ගන්නවා. අපි රැස් කර දේවල් අරන් යන්නේ නැහැ. අපි බෙදා කර දේවල් තමයි රැගෙන යන්නේ. හැබැයි බෙදන්න ඕනේ නැති බැරි අසරණ මනුෂ්‍යයන්ට. බයිබලේ කොහොමද කියන්නේ එක දන කියන පෝසත් නෑදෑයන්ට කන්න පොට්ට දෙන්න එපා. පෝසත් නෑදෑය සංකරා කරන්න එපා. යමක් තමක් කියන අයට උදව් උපකාර කරන්න එපා. නැති බැරියට උපකාර කරන්න. ගෝපිට මම යනකොට මම කරන දෙයක් තමයි අතපය පාවු නැති කිසිදෙයක් කරගෙන මිනිස්සු කියනවා නම් ඉහට දෙනවා ඇවිල්ලා. සමහර ඇවිල්ලා හොඳට අතපැත්තකට ඉන්න වෙලාවක් තියෙන ඇවිල්ලා. සමහර ඒගොල්ලෝ දෙන වෙලාවක් තියෙන ඇවිල්ලා. දෙවියන් වහන්සේලා කතා කරලා කිව්වා මෙයා අසරණයි. මම දෙච්චපර දෙනවා. හැබැයි ඕරොන්න කපටින්ද අපි පුරා කරන එකට දීමයක් පුරා කරන වලකින උත්සාහ කරනවා. දෙවියන් වහන්සේ කැමති මොකද ඇවිල්ලා? සාගරයට අනුකම්පා කර අතරණයන්ව තෘප්තිමත් කරන්න. මේ දේවල් අපි කරන විට දෙවියන් වහන්සේ ඔබට මොනවද දෙන්නේ? පාරුෂ්‍ය පදය. යසායා 50 අඩිපරිදි පාරුෂ්‍ය පදය. ඔබේ අඳුර එළියවන්නේ ඝන අඳුර මත්දහනමින් වන්නේ. ආමෙන්. ඔබේ අඳුර එළියවන්නේ ඝන අඳුර මත්දහනම රැය 12 දවල් 12ම වෙන්න යනවා. බලන්න දෙවියන් වහන්සේ මනුෂ්‍ය ජීවිතේ දෙන වෙනස. රැය 12 දවල් 12ම වෙන්න යනවා කිව්වම රැය 12 ඝන අඳුරයි. දවල් 12 කියන්නේ පොදරේ ඉඳලා. එහෙනම් අන්ධකාරයේ ජීවත් වුණ අපි, පාපයේ ජීවත් වුණ අපි, වැරදි මාර්ගයේ ජීවත් වුණ අපි හරිද කරනකොට කුප්පණ ආශිර්වාදයක් ඔබේ මගේ ජීවිතයට එන්නවද? අද බොහෝ අය මේ ආශිර්වාද නැතුව දුක් විඳිනවා. අද බොහෝ අය මේ ආශිර්වාද කොහොම ලබන්නේ දන්නේ නැහැ. සමහරවිට අපිට වඩා බොහෝ පුණ්‍ය වැඩ කරන්න සරගෙන ඉන්නවා. ඕක කොහොමද කරන්නේ? හොරණක අපි වල ප්‍රසිද්ධ කරලා රූපවාහිනී මාගේ, පත්‍ර මාගේ, පෝස්ටර් මාගේ ඕක ප්‍රචාර කරලා ඕක දේවල් කරන්නේ. ඕකට කවදාද ඉපදෙන්නේ නැහැ විලා. අපේ දහමේ කියන්නේ මොකද්ද? දකුණක කරන්නේ බමක දැනගන්න අවශ්‍ය නැහැ. ආමෙන්. එහෙනම් අපේ රහස්‍යගත මනුෂ්‍ය වෙනුවෙන් යම් සේවයක් කරන විට ඔබට වඩා සමාජ සේවකයෙක් කියන නාමය අවශ්‍ය නැහැ. අපි මනුෂ්‍යකට අපි අතර ප්‍රත්‍යක්ෂ දෙන්නේ නැහැ. අපි අතරකට කීයක් කර දෙන්නේ නැහැ. අපි අතර ඇඳුම පැත්තේ නැහැ. අපට දෙවියන් වහන්සේ ආශිර්වාද දෙනවා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් ගමන් කරනවා. ඒතර මොකද වෙන්නේ? අපේ ජීවිතයේ ඉතාමත් ආලෝකමත් ආශිර්වාදමත් වාසනාවන්ත ජීවිතයක් වෙනවා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ හරි පුදුමයි. දෙවියන් වහන්සේ විමුක්තිය අත්පත් කරගන්න. දෙවියන් වහන්සේ ඔබ තුනේ මාතෘ යම් දෙයක් බලාපොරොත්තු හොඳට පතවා ගන්න. මේ දේවල් කරන්නට අපට කවදාවත් මේ ධාමුනේ සැබෑ විමුක්තිය උදා කරගන්න බෑ. දෙවියන් වහන්සේ පුදුමාකාර මාර්ග දුක් දෙවියෙක් ඇවිල්ලා. මගේ ජීවිතයේ මේ සති වෙනකොට මට විශාල මුදලක් අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ පුදුමාකාර ඒ සැපය ඇවිල්ලා. හිට වෙනකොට ඒ වගේ තව මුදලක් මට අවශ්‍යයි ඇවිල්ලා. කාරණේ කියන්නේ පළවෙනිද දැනගන්න මොකද කාරණේ කියන්නේ. දැන් කියන්නේ නමුත් මම විශ්වාස කරනවා මේ මොහොත මට අතේ මුදල් නැහැ. සිස්ටම් එක කිව්වේ. ඔය මේ දේ කරන්න, තියෙන දේ හරියට කරන්න. දෙවියන් වහන්සේ දෙයක් මුදල් ඇවිල්ලා. ඒකට දවස් මම ඒක කරනවා. ආමෙන්. අපේ චර්ච් එක කාරණා තමයි පාර්ලිමේන්තු ව්‍යාපෘති රහණවිය. අපේ දේවස්ථානයේ පාර්ලිමේන්තු ව්‍යාපෘති වෙන්නේ ඒක මුදල් බඳිනවා. ඒක විතරක් නෑ. එතකොට පාර්ලිමේන්තු පටක් කරලා අපේ සභාව ඉදිරියට හරවිය. අවුරුදු 20ක් වෙනකොට අපිට ඒක ලැබෙන්නේ. ආමෙන්. හලෙලූයා. බද්දයන් මහා පුදුම අපේ සේවකයන් ඊට වඩා ලොකු දෙයක් වෙන්න යනවා. ඒකට ලොකු මුදලක් අවශ්‍යයි. රුපියල් 35000 විතර වගේ. අවුරුදු දෙකක් දෙන්න මට. ආමෙන්. අපේ හදවත කතා කරනවා. මම හිතන්නේ මෙතන
කෙනෙක් නෝ තියෙන දවසේ ඒ දේ බැලුවොත් තමයි ඒ දැන යෝගවල තමයි සැප්තැම්බර් පළවෙනිදා මේ ස්ථානයේ මංගල්‍යයක් වෙන්නේ. ඒත් මම හිතනවා දෙවියන් වහන්සේක සපය. අපි ධර්මිෂ්ඨ දේවල් කරනවා නම්, අපි යහපත් දේවල් කරනවා නම්, අපි දෙවියන් වහන්සේ හිටගෙන ඉන්නවා නම් උන්වහන්සේ මොකද කියන්නේ? මධ්‍යම රාත්‍රියේ දවල් මේ රස කරනවා. බලන්න මනුෂ්‍ය ජීවිතේ කොහොමද වෙනසක් උන්වහන්සේ ඇති කරන්න පුළුවන් කියන එක ඇවිල්ලා. කවුරුත් ණය බරගෙන අවශ්‍ය නැහැ. කවුරුත් පීඩා වලින් අවශ්‍ය නැහැ. කවුරුත් හැමදාම රෝගේ බදාන මම ලෙඩින් අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ විමුක්ති මාර්ගය ගමන් කරන උන්වහන්සේ මධ්‍යම රාත්‍රිය මධ්‍ය දවල් පරිවර්තන කරනවා. කිටිවිටිනවා නම්. රායයි දවල්ට කොච්චර සතුට වෙනද? දෙවියන් වහන්සේ ආශිර්වාදය. ගැටි චක්‍රිය ගොඩ ගන්න දෙවියන් ආශිර්වාද කොච්චර මහත් බලවත් තිබෙනවද මොහොතක් කල්පනා කරලා බලන්න. ඉතින් මොකක්ද කියන්නේ? මේ හැමදේම කරන්න. 11 12 13 පද කියලා බලන්න මේ හැමදේම කරන්න. මොකද කරන්න ඕනේ? අපි කඩේකට දේව තමයි කරන්න දෙන්නේ. සබතේ පූජාව පවත්වන්න අවශ්‍යයි. සබත පැවැත්වීමේ සියලු ආශිර්වාද උදා වේ. හාලෙලූයා. සබත පැවැත්වීමේ සියලුම ආශිර්වාද උදා වේ කියා යෙසාය අනාගත වක්‍රවලට දෙවියන් වහන්සේ ඔබට කතා කරලා කියලා ඉන්නවා. මගේ ජීවිතේ සේවය පටන් ගත්තාම අද දක්වාම සබත කඩකලේ නැහැ. මම කියන නබරෙද්ද මම හිතන්නේ නැහැ. නෙවෙයි මම සබත කඩ කරන්නේ නැහැ. සබත පාත්තන වෙන තැනකම යනවා ඇවිල්ලා. මොන රෝගාවක්, මොන පීඩාවක්, මොන ප්‍රශ්නාවක් සල්ලි නැත්තම් පරිණාම ඇවිදලා පූජාව දෙන්න යනවා. මම ඒකයි කියන්නේ සෙනග එන්නේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්න. සෙනග එන්නේ දෙවියන් වහන්සේගේ වචනේ අසන්න. අපි නායකවරු හැටියට බාලවරු හැටියට හොඳ ප්‍රශංසා පූජාව දෙන්න අවශ්‍යයි. හොඳ වචන කතා අවශ්‍යයි. ඒ විදිහ තමයි නායකයන්ස ජනක ආශිර්වාද ලබන්නේ. බදේරු ගන්න. මේස්තර ඇවිල්ලා පූජාව අධ්‍යාත්මික හරියාකාර දෙන විට දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. අපි දෙවියන් වහන්සේ නමස්කාර කරන කාලයක් වෙනවා. යේසුස් වහන්සේ ප්‍රසන්න කරන කාලයක් වෙනවා. සුද්ධාත්ම වහන්සේ නමස්කාර කාලයක් වෙනවා. ඒ හැමදේම අපි හරියට කරන් තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ පැසරෙන්නේ. ඒව නොකර අපි සභාව ඇරගෙන ශිෂ්ටකෙක් අපි ගීතක දෙන්න ගියා. එයා මගේ ප්‍රශ්නයක් ඇහුවා. පාස්ටේ සභාවේ ගීතිකා දෙකක් ගායනා කළා, දේශනා කළා, සාක්ෂි කාලේ පඬු ගත ඉවරයි. නමස්කාරයක් නැහැ නේද? මේ ප්‍රසිද්ධ පාස්ටර්ගේ සභාව. නමස්කාරයක් නැහැ. ඇයි පාස්ටර් එහෙම වෙන්නේ? මොකද කොහොමද? ඒක යන්නේ අහගන්න. නමුත් ඔබතුමාගේ චර්ච් එකේ නෙමෙයි. හොඳ නමස්කාරයක් කරනවා නේද? බයිබලේ තියෙනවා. අපි ඉන්නේ සබතේ පූජාව පවත්වන්න. අපි මෙතනට ඇවිල්ලා ෆෝන් එක කොහොම ඉන්නවනම් මෙතනට ඇවිල්ලා ළඟ ඉන්න කෙනා කොණිට මොනද ඉන්නවනම් මෙතනට ඇවිල්ලා අනමන කරගෙන ඉන්නවා. අපි සබතේ පූජාව දෙනවද? අපි සබත සම්පූර්ණයෙන්ම දූෂණය කරලා ඇවිල්ලා. ඒක ගොඩාක් වැඩි ආශ්‍රයයක් ඇවිල්ලා. පැය එකමාරද පැය දෙකද පැයද අපි ඉන්නේ පූජාව දෙන්න. පූජාව දෙන්න. දැන් 10 අපි සූදානම් කාලේ ආරම්භ කරනවා. අපි හදවතින් ගහන කරලා ප්‍රශංසා කරලා දෑතොසලා උන්වහන්සේගේ පූජාව මුළු ආත්මයෙන් දෙන්න අවශ්‍යයි. ආමේන්. මුළු බුද්ධියෙන් දෙන්න අවශ්‍යයි. ආමේන්. මුළු ශක්තියෙන් දෙන්න අවශ්‍යයි. ඊළඟට පඬුරු දීලා සාක්ෂි දීලා මේ ඔක්කොම පූජාවල්. අද සාක්ෂි එකයි නැගින්නේ. කොහොම සාක්ෂි පූජාවල්? දෙවියන් වහන්සේ අපේ ජීවිත ආශ්‍රය කරලා නැද්ද? ඊළඟට මොකද වෙන්නේ? පඬුර අපේ අස්සන්නේ ආශිර්වාද, අපේ භෞතික ආශිර්වාද උන්වහන්සේ දීලා වචනේ හොඳට අහලා අරුප්පු හරගනකොට අන්න අපි සබතේ පූජාව සම්පූර්ණ කරනවා. මේ සබත පවතර මනුෂ්‍යල කවදාවත් මහා පොළවේ වරදින්නේ නැහැ. ආමේන්. උන්වහන්සේ මනුෂ්‍යගේ පවුල සැබෑ විමුක්තිය දෙනවා කියලා මම නෙවෙයි කියන්නේ. යෙසාය අනාගත වග දෙවියන් වහන්සේ ඔබට මම කතා කරලා කියනවා. දැන් සබතේ පූජාව සෙල්ලමක් නෙවෙයි. සබතේ පූජා පිළිතුරක් නෙවෙයි. දෙවියන් වහන්සේ බලාපොරොත්තු එකම දේ තමයි මේක අපේ. අපි ඒක හරියට කරන්නේ නැත්නම් අපිට සැබෑ විමුක්තියක් නැහැ. ඔබගේ ජීවිතයේ මධ්‍යම රාත්‍රිය දවල්ට මධ්‍යම රාත්‍රිය තමයි ඇවිල්ලා. වෙනස් වෙන්නේ නැහැ.
රෝග එහෙම දෙනවිලා. ප්‍රශ්න එහෙම දෙනවිලා. ණයබර එහෙම දෙනවිලා. ගියසනේ ප්‍රෙසන්ට් වල ආෆිස් එකේ කිව්වලු අපි මම ගියා පාස්ටර් ඉස්සරහට මට මොකුත් උනේ නෑ. මම පැටුනේ නෑ නැටුනේ නෑ. ආවේ කොහොමද ඉඳලා? මම කොහොමද සෙනසුරාද ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. අම්මා ඊයේ ඇවිල්ලා මෙතන ඩාපු ඩාස් දඟර කියලා නෝ වීඩියෝ කැමරා එකවල ඉතින් බලන්න කියලා වාගේ කට්ටි මෙහෙම කියලා වැටුන්නේ නැහැ කියලා මෙන්න මම කොහොමද ඉඳලා මෙතන වට්ටා නෙමෙයි අපි ඉන්නේ. ඒක වැදගත්. ඉඳලා මිනිස්සු වට්ටා නෙමෙයි උන් රැස්කල් දෙන්නේ නැහැ. ඉතින් රැස්කල් දෙන්න සමතේ පූජා දෙන්නේ. සමතේ පූජා වලදී මෙතන මිනිස්සු වට්ට හිටියම මොකද වෙන්නේ? කොහෙද බලපොළ කරන්න ඕනේ නෙමෙයි කරන්නේ. පූජාව කඩ කරනවා. මොකද අද ඇවිල්ලා ආශිර්වාද අත්පත් කරගන්න. අපිට ඒක වැදගත්. තනි පුංචිලෙක් වෙන්න පුළුවන්, පවුලක් වෙන්න පුළුවන්, රාष्ट्रාව කරන්න පුළුවන්, ව්‍යාපාර ඔබ එන්නේ සමතේ පූජාව දෙන්න. ඒකයි මේ ස්ථානේ කියන්නේ. සබර පැත්තේ සියලු ආශිර්වාද උදා වේ. හalleluya. ඒ හින්දා ඔබ මතක ගන්න සබත සෙනසුරාද ඉරිදාද සම්දාද අගහරද බදාද බ්‍රාහ්මණය යේස් බයිබලයේ මොකක්ද කියන්නේ අලුත් දිවිසක යේස් වහන්සේ කියනවා බෞද්ධ ගත්තාන් පස්සේ යේසු පිළිගත්තාන් පස්සේ සතිය දවස් හතම සම්බන්ධ අපි අද දවසේ ඉරිදා උදෑසන බර තොරේ සම්බන්ධ පූජාව දෙන්න සමහර අය සෙනසුරාද දෙනවා සමහර අය සිකුරාද දෙනවා මේවට වාද විවාද කරන්න බෑ බයිබලයේ කියවලා බලන්න බයිබලයේ මොකක්ද කියන්නේ අපි මේ දෙන සම්බන්ධ පූජා ඉන්න උදේ අපි මේ දවසේ නියම කරන්න වෙනවා සම්බන්ධ පූජාව හැටියට එන ප්‍රේමනේ දේවදරුනි වේලාසරේ ඇවිල්ලා සූදානම් ඇවිල්ලා ලස්සනට ඇවිල්ලා උත අලංකාර වාඩි වෙලා ගායනා කරමින් නටමින් නමස්කාර ප්‍රසන්න කරමින් මේ දෙන්නේ මොකක්ද පූජා ඔබ යන්නේ මල් නැහැ බලන්න මල අතේ තියාගෙන මල් පට්ටිය අතේ තියාගෙන කට්ටිය ඉදිපල්ල කරගෙන කට්ටිය දෙන්නෝද කොච්චර භක්තිවන්තෝ යනවද කොච්චර අක්ෂරට යනවද කොච්චර හැඩට යනවද ජීවනය නැති නමස්කාර කරන්න මිනිස්සු එච්චර භක්තිය නැතිනේ ගෞරවය යන විට ජීවමාන ආගමක් අදහන්නා වූ ජීවන ධර්මයක් අදහන්නා වූ ඔබේ ජීවිතයේ සැබෑ විමුක්තිය ලබන දෙවියන් වහන්සේ නමස්කාර කරන්න කොහොමද අර ලෞකික මිනිස්සු භක්තදාවේ සමහරගේ ජීවිතේ පොඩ්ඩක්වත් කියන්නේ නැහැ කොච්චර බරපතල වරදක් කරන්න ඇවිල්ලා එන්න ප්‍රමාද වෙනවා තමයි ඒක වෙනම කතාවද ඒක රිවැන්ඩ් මම දකින මිනිස්සු ප්‍රමාද වෙනවා ඇවිල්ලා ඊළඟ එන ස්වරූපේ වාඩි ස්වරූපේ සමහර අය පළේ ගිහලා ඕපද කොහෙද ඇවිල්ලා අනුගේ ඇඳුම් බලන්න අපේ සභාව ගොඩක් කඩේ ඇවිල්ලා අනුගේ ඇඳුම බලන්න ඇවිල්ලා ගව් බලන සෙරප්පු බලනවා මුද්ද බලනවා තා පොර බලනවා දන්නේ ඇවිල්ලා ඇයි අපිට ආශිර්වාද ඉපාද අපේ ජීවිතයේ අඩුපාඩු දුරුකරන සමහරක් නැහැ. බොහෝ විතර වෙන්නේ. සභා පාලකයන් කියන කවුද? එදිනෙක කවුද? සභාවට හරිය උගන්න සභාව පෝෂණය කරන මිනිස්සයා. දෙවියන් මාත් ඉහිල දෙනවා පහනක බෙදා ගන්නවා හරියට පෙට්‍රල් බෙදා ගන්නවා වගේ. පෙට්‍රල් ගාන වාහන ස්පීඩ් එක යනවා තමයි. ඊළ දෙනදී පහනේ මිනිස්සයා ඔබට දෙනකොට ඔබේ වරගෙන මේක ගමන් කරන්න අවශ්‍යයි. රාගයන් පියමයන් අවශ්‍යයි. කවදා නොනැති ගම කරන්න අවශ්‍යයි. කවදා බලපෑම ජීවිතය අවශ්‍යයි. කවදා බැටල ඛණ්ඩ නැහැ වන්ද කියන්න බෑ. ආදාර මාර්ග නැහැ වන්ද කියන්න බෑ. ප්‍රශ්න වන්ද කියන්න බෑ. මම ණයගේ වන්ද කියන්න බෑ. දෙන්න අදින සබදේ පූජා හරියට. දින බලන්න. මාස 3 දින බලන්න. මාස 4 දින බලන්න. මාස 5 දින බලන්න මොකද වෙන්නේ කියලා. මධ්‍ය ප්‍රාප්තිය විදාවට වෙන්නේ වෙනස් කරලා දෙන්න අවශ්‍යයි. ඒ උදාන පොරොන්දු ඒක ඔබේ ජීවිත විමුක්තිය වෙන ආගම නැහැ කොච්චර පූජාව තියලා ගස් වතුරේ නාවල අතර කොහෙද යන්නේ දේවල්ට යකක් හිටින අනේ කඩවර දෙන්නේ මොන දේවල්ට මට උපකාර කරන්න කියලා අද ඉතර ගිල්ලා එතනතරම තමයි මෙතනට එන්නේ ඇවිල්ලා එහෙම මෙතනට ආව මිනිස්සු අද දෙපැත්තට ජීවත් වෙනවා ආමෙන් හalleluya අපි සමාපෝලෙමයි මාතර වදා නැක්සේ කාමාර විඩකලා තෝයි කරන පවුල් ඉන්නවා මාතර වදාව එක දැම්මට ගිහිල්ලා එක විඩ කර අද ඒ පිස්සු ගෙවල් බලන්න ගිහිල්ලා මට ඒගොල්ලෝ කොහොසක් මම සතුට වෙනවා ආමේ මම ආඩම්බරයි මාස 10ක් එක සමාජෙ ඉන්නේ නැහැ අද ඒගොල්ලෝ මනවඩි කොහොසක් යාන වහන් කෑට මුදල් තියගෙන බඩ කුඩු තියාගෙන අලංකාර ගෙවල් හදාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා සමහර මෙතනකට ඒගොල්ලෝ ආවේ කොහොමද දැන්
ලක්ෂණ විලංගල දොයි නටලා අවසානයේ ආයේ දර දාගෙන බඩ දාගෙන ආයේ මාස ගාන මෙතන දෙන්න නැතුව ඇවිල්ලා. අද බලන්න සතුටුයි. අපි හැදෙන්න අවශ්‍යයි. අපි වෙනස් වෙන්න අවශ්‍යයි. හැමදාම රෝගයක් එක්ක ජීවත් වෙන්න බෑ. හැමදාම ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න බෑ. හැමදාම ණය කරලා ජීවත් වෙන්න බෑ. හැමදාම මේ කාලකන ජීවිත අපිට ගෙවන්න බෑ. එහෙනම් මොකක්ද කරන්න ඕනේ? වචන දේවල්ගෙන වචන දෙක විමුක්තිය ඔබ අත්මුදා කරගන්න අවශ්‍යයි. ඊළඟට කියනවා යේසුස් වහන්සේ කතාවක් කියලා ඇවිල්ලා. අද අපි වචනේ දැනගෙන වැරදි කරන්න ඇවිල්ලා. බලන්න ලූකා සුභාරාගේ 13 පරිච්ඡේදය 11 14 පද බලන්න ඇවිල්ලා. ලූකා සුභාරාගේ 13 පරිච්ඡේදය 11 10 11 12 14 බලන්න ඇවිල්ලා. යේසුස් වහන්සේ සිනගෝගට ගියාම ඒ ස්ථානයේ ඉන්නවා දස අට අවුරුද්දක් තිස්සේ. ඒ කියන්නේ එහි දස අට වසක් තිස්සේ අසුතාප නිසා දුර්වලකම පෙන්නු කොයි ආකාරයකවත් කෙරෙන්න බැරි ඉෂ්ටියක් වූාය. අවුරුදු 18ක් පුදු වෙලා හිටියා. කොහොමද කෙනෙක් කරන්න බැරි ඉෂ්ටියක් ඒස් කරගෙන ගිහිල්ලා. යේසුස් වහන්සේ දැක මේ කවදද මේ වෙන්නේ සමහර දවස. යේසුස් වහන්සේ දැක කඳවා ඉෂ්ටියේ දුර්වලකම ඔබ මිදුනේ කීවේ. යේසුස් වහන්සේ කියනවා ඉෂ්ටිය කළා. ඉෂ්ටිය මේ චර්ච් එකට ඇවිල්ලා ඔබ අද දවසේ මේ දුර්ලභම නිදහස් වුණා කියනවා. අපිට අත්‍යවශ්‍යක එකදීම අය කෙලෙසට දෙවියන් වහන්සේ ප්‍රශංසා කරායි. සබත් දවසේ දේවගුරු ගිහිල්ලා යේසුස් වහන්සේ ආස්තම කරනවා. එතන කවුදේ? දාහදේ යේසුස් වහන්සේ සබත් දිනදී සුවකරපෑ ධර්මශාලා නායකයා කොපව සමය අමත වැඩපර සඳහා 6 දවසක් ඇත. සබත් දවස නෝ වෙන දවසක ඇවිත් සුවය ලබා ගන්න ඕනේ කීය. චර්ච් එකේ ප්‍රධානියා මාර්වෙන්නේ කියලා දැක්කා. සබත් දවසේ ජීවස්ථාවේ මොකද කියන්නේ කියලා අපි දන්නේ නැහැ. බයිබලයේ නීති ගැන මොකද දන්නේ? ඒක පදෙ ඉන්නකන ඒකේ ඉර්ධරව නැතුව ඒක දැක්ම නැතුව අපි ඒකම කරන්න හදලා වෙලා. යේසුස් වහන්සේ ජීවස්ථාව තව තිවුර කළා වෙලා. සබත් අවසර ජීව වැඩ කරන්න පාගල දෙනවා. යේසුස් අහන්න මොකද්ද? ඔබේ බල්ලා ලෙඩ වුණොත් ඇසිස්ටර් බල්ලාට ගොඩක් අමාරුයි සබත් දවස. සිස්ටර් අරන් යන්නේ ડોක්ටර් කෙනෙක් ගාවට. සබත් දවස බල්ලා ડોක්ටර් වට ගෙනියන්න හොඳ නැහැ. අවසර බල්ලා බැලුවා. දැන් මොකද වෙන්නේ? මේ දෙවියෝ දුන්න විවස්ථාව නිසා මගේ බල්ලා මරනකොට ඊට පස්සේ දෙවියන් බයිට ඇවිල්ලා. විවස්ථාව මොකද කියන්නේ? දසවර්ග මොකද කියන්නේ? ඒක අද බොහෝ මිනිස්සු වැරදි ආකාරයෙන් පාවිච්චි කරනවා. මම ඊයේ පරණකිෂ්ම සම්පූර්ණ උගාල ඉවර කරලා අපේ ළමයිට ගිහින් සෙමිනියක් පොත ගැන කතා කළා. සෙක්‍රටරිය පොත තමයි ජේසුස් වහන්සේ ගැන වැඩිපුරම අනාගත වාක්‍ය 14ක් තියෙනවා. සෙක්‍රටරිය පොත තමයි ජේසුස් වහන්සේ ඉපදෙන කොහෙද කියන්නේ හරියට ඇවිල්ලා. බෙට්ලිහෙම කියනවා. හැබැයි විතර උගාලනවා යේසුස් වහන්සේ ජීවිතය ආරම්භ ප්‍රථම පරණකිෂ්මේ කොච්චර දේවල් උන්වහන්සේගේ උපදින මාර්ගය හදවත දෙක ඇවිල්ලා. විවස්ථාව තමයි ඇවිල්ලා. විවස්ථාවට උගන්වනවා. විවස්ථාව තුල ඉඳගෙන අපි කොහොමද මාපොළේ ජීවත් වෙන දෙවියන් වහන්සේගේ මාර්ගය හරියට හඳුනා ගන්න කියන්නේ. ඒක ලබා ගන්න සුදාත්ම වහන්සේ අනුග්‍රහය අවශ්‍යයි. මේක නොදන්න මොහොත තකදිරෝ බයිබල් විශාරදයෝ මේ ධර්මශාලාවේ ඉන්න මිනිහාගේ මිනිස්සු මොකද කියන්නේ? අන්න සබත් දවස කඩ කළා. අන්න පාපයක් කළා. අන්න පාපයක් කළා. මේක අල්ලගෙන දේව ආශිර්වාද නැති කරන දෙවියන් වහන්සේ ප්‍රතිදින විමුක්තිය උදාහරණ ධර්මයක්. වචනේ හදවත අරගෙන ජීවිත සම්බන්ධ කරගෙන ඒ වචනේ කියනවාද අපි ක්‍රියාව යොදවන නිවැරදි ආකාරයේ සබත් දවසේ මිනිස්සයා ඩිරෙක්ටර් ඉන්නක දේව කැමරට දැවිලා සබත් දවසේ මිනිස්සු චර්ච් එකට ඇවිල්ලා බොහොම අමාරු ඉන්නක දේව කැමරට ඇවිල්ලා යාඥා කළේ මේ මිනිස්සු නිදහස් කරන්න අවශ්‍යයි. ඒ නිසා සැබෑ විමුක්තිය දේව ධර්මයේ තියෙන එක වැරදි ආකාරයෙන් අර්ථ නිරූපණය කරන්න එපා. මේ මිනිස්සයා ඒ සත්‍ය අරගෙන තමයි යේසුස් වහන්සේගේ අපි සමහර එහෙම තමයි ඇවිල්ලා. එක දේවල් අල්ලගෙන අපි ඇඟිල්ල දික් කරනවා මේක වැරදි කියලා. ඒ නැති එහෙම කියන අය හරි දෙයක් කරලා පෙන්නන්න.
බයිබලෙ කියන මොකද ඇවිල්ලා මේක තමයි හරි දෙකින් ඇවිල්ලා සබත් දවසම මෙතෙන් ඇවිල්ලා දිවට නමස්කාර කරලා පාරේ යනකොට මිනිස්සු උදව් උපකාර කරන්න පුළුවන් නම් කෙනෙකුට ගෙදර ගෙනල්ලා අසන මොළේ කෑම වේලා දෙන්න පුළුවන් නම් සබත් දවස වඩන්නේ දවස් 7ක් මේ දෙක කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිත විමුක්තිය. මධ්‍යම රාත්‍රියේ දවල්ට වෙනස් කරන්න එකම ක්‍රමවේදය. ඉතින් අපි මේක තේරුම් ගන්න අවශ්‍යයි. වෙන දහම්වල නැති විශාල විමුක්තිය මාර්ගයක් දෙවියන් වහන්සේ අපට උගන්වන අන්තිම එක වචනයක් කියන පාවුල රෝම සභාවට මේක කියනවා. රෝම 12:21. නපුරේ පරාජය වෙවි යහපතේ නපුර පරාජය කරන්න. නපුරේ පරාජය වෙවි යහපතේ නපුර පරාජය කරන්න. ආමේන්. එස්වසා ගන්න. ආ දවසේ මේ මත්දහනේ ඔබේ ජීවිතේ මධ්‍ය ප්‍රාන්තය වගේ තිබෙන්නේ. එහෙමනම් මොකක්ද පස්සේ වෙන්නේ? ඇයි මට දවාල නැත්තේ? ඇයි මට ආශිර්වාද නැත්තේ? මගේ ජීවිතේ වරද මොකද්ද? මගේ ජීවිතේ පාපේ මොකද්ද? මම දැන මුදර කළ මගේ දුර්ලභකම් මොනවද? මොකක්ද පස්සේ වෙන්නේ? ඔබගේ රෝගයට ආශුවේ ලැබෙන්නේ නැත්තම්, ඔබේ ප්‍රශ්නවලට ආශුව ලැබෙන්නේ නැත්තම්, ඔබගේ ණයබර ඒකක් තාම තුරන් වෙලා නැත්තම්, ජනනතර ප්‍රතිපිනේ පරාදේ නම් මොකද පස්සේ වෙන්නේ? වරද මොකද හොයලා බලන්න. යේසුස් වහන්සේ කියන්නේ ස්වාමීනි මගේ වරද පෙන්නන්න කියලා. දිව්‍යන් වහන්සේ දවසකට කතා කරන්න යනවා. උන්වහන්සේ මේ ජීවිතේ මහත්ය පුදුමය කරන්න යනවා. අපි තව අඳුරේ අර්ථක ගන්න අවශ්‍ය නැහැ. අපි සබදේ පූජාව හරියට දෙනවා නම් සිල් ප්‍රශ්න වලින් උන්වහන්සේ වලට ඉඳහත් දෙන්න. පිටිම කියනවා නම් ඔබගේ සබදේ පූජාව උපකරණ දෙන්නේ. දෙවනිතර මේ ජීවිතේ උපකරණ දෙන්නේ. මේ කාර්ය වැඩ කරනවා. කිතු දහම කියන්නේ මිනිස් සංහදෙම විමුක්තිය උදා කරන දහම. එවදී දහම තුළ ඉඳගෙන අපේ සැබෑ විමුක්තියක් නැත්තම් අපතුල වරදක් තිබෙනවා. අපතුල දුර්ලභකමක් තිබෙනවා. අපතුල පාපයක් තිබෙනවා. මේ මොකද අපි හඳුනා ගනිමු. අපේ පාපේ මොකද්ද කියන එක. මේ මොකද අපි හඳුනා ගනිමු. අපේ දුර්ලභකම මොකද්ද කියන එක. මේ මොකද අපි හඳුනා ගනිමු. අපේ ජීවිතේ අඩුපාඩු මොනවද කියන එක. උන්වහන්සේ උත්තර දෙන්න යනවා. යේසුස් වහන්සේ ඔබේ පරෝජය ආත්මන වහන්සේ ඉවමේ ආත්මන වහන්සේ අනුග්‍රහයේ මේ දේවදරවගේ ආත්මෙ දුරුට කළ බැලුවා ස්වාමීනි. යම් කෙනෙක් රෝගී වෙ සිටිනවද? යම් කෙනෙක් ප්‍රශ්න කරලා සිටිනවද? යම් කෙනෙක් අගේකම ඉන්නවා ස්වාමීනි. ඒකට හේතුව පින්නන දෙන ස්වාමීනි. මේ කෙනෙක්ව විනාශ වීම ඔබේ කැමැත්තද මේ මගේ දේව තාත්තේ? ඔව් මේ දහම් තුළ සැබෑ විමුක්තිය උදා කර අවශ්‍යයි ස්වාමීනි. ආ දවසේ තුන් සභාවේ පැමිණ දෙන්නේ සබදේ පූජා පවත්වන ස්වාමීනි. ඔබේ පොරොන්දුව සබදේ පූජා පාදර විට ආශිර්වාද කරනවා ස්වාමීනි. ආ දවසේ මේ දේවදරුවෝ සබදේ පූජා හරියාකාරයෙන් පවත්වනවාද? ඔවගේ අඩුපාඩු මොනවද? ඔවගේ දුර්ලභකම් මොනවද? පෙන්වා දෙන්න ස්වාමීනි. සබදේ පූජා වැදගත්කම වටහා දෙන්න ස්වාමීනි. අවක හදවතින් පැමිණ ආත්මේ පූර්ව නමස්කාර කරන විට බෞද්ධ උපාධි කරන ආශිර්වාදයේ කොටස් ඔබට දෙන විට ඔව් සාක්ෂි දෙන විට ඔව් හැසිරෙන ආකාරය අනුව ඔව් කතා කරන වචන අනුව ඔව් සිතන සිතුවිලි අනුව ඔබට ආශිර්වාද කරන්න යනවා ස්වාමීනි. මේ වළක්වන සාතම්ව ඔබගේ සීමා ඉවත් කර මැනව දැන් වහන්සේ කතා කරන්න දැන් වහන්සේ ක්‍රියා කරන්න ආත්මයන් වහන්සේ මේ ජීවිත ඔබට බාරයි ස්වාමීනි. දවස පොළොව පාස ඔවුන් සමසිරීමේ ඔවුන්ට මඟ පෙන්වමින් හරියට පෙන්වා දෙමින් වැරදි දේවල් මේ දේවදත්තව කලව ගන්න ස්වාමීනි. ඔබ උපකාර කරන විට ඔබ ගැටෙන්නේ නැහැ. වහන්සේ උපකාර කරන විට ඔව් ශක්තිමත් වෙන්න යනවා. වහන්සේ උපකාර කරගෙන ඔබ දැනවත් වෙන්න යනවා. දිව්‍යන් වාදුන විමුක්ති සදා ආත්මයන්ගේ ඒ සෑම දරුවෙකුගේ කෙනෙක්ගේ මැනව. Thank you Jesus, hallelujah. In the name of Jesus, hallelujah. Blood of Jesus, hallelujah. සමදිනේ ක්‍රියා කරන්න ආත්මයන් ක්‍රියා කරන්න ඔබ මඟ පෙන්වන්න ස්වාමී. ඔබ ක්‍රියා කරන්න ස්වාමී. දැන් ක්‍රියා කරන්න ස්වාමී. ජීවිතේ වැරදි පෙන්වා දෙන්න ස්වාමී. ජීවිත අඩුපාඩු පෙන්වා දෙන්න ස්වාමී. ජීවිතයේ ඕනෑම විශේෂම මේ මාර්ගෝ ගේන ස්වාමී. ඔබ නමස්කාර කරන විට
बड़े प्रशंसा कर विट बड़े पूजा देने विट वो स्वर्ग के कौड़ गुप्त कर एमा पाउर करम एमा देवदार बाज आशीर्वाद कर पाव कौड़ विश्वास अधिकरण मांगे यीशु थैंक यू जीसस हालेलुया in the name of Jesus hallelujah name of Jesus भगदार ऊपर से बढ़ाने सुनो स्वामी रे उपवास तो डाक के स्तुति मेवा आलो के मार्ग के स्तुति मेवा ओके भाग्य पर रात दिया भाग्य पर दवाई प्रयास करा देवी जी बड़े कोड़ी कोड़ी स्तुति स्वामी रे आमीन हालेलुया 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 अब याद क्या कर देवी प्यार नहीं आदाव से वाजिर हम बारह स्वामी वो दुनिया वाजिर है बगदामे प्रकाश कला स्वामी ये तीर मारकर पिलारकर और जीवित विरास करकर दिव्यवांस जीवित समय विमुक्ति लाभ करकर आत्मा अनुग्रह है आदावल वादी रासानाव शिवराज दास कर मैंने शर्म गौर भी सदैव यीशु स्वांस के नाम याद न कर विजयवास निश्चय दास में आमीन आमीन